හරිදේ ටීවී. පුදිලාඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාද සිහි වෙනවා සිරි පොද දෙකලා මිනි මිනි පුදිලාඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාද සිහි වෙනවා සිරි පොද දෙකලා සිරි බලන්නට ඔබනේ අද කුඩ සෙවනේ ආසිරි මල් වරුසාවේ නැහැ අපි තිමුනේ වෙයි සිරි බලන්නට ඔබනේ අද කුඩ සෙවනේ මිනි මිනි පුදිලාඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාද සී වෙනවා සිරි පොද දෙකලා පාමුල මුතු අරුසා විසිරී ආවේ මාහිලු කඳුලෙලි පුරවාවේ කළු ඒවේ උබේ පාමුල මුතු අරුසා විසිරී ආවේ මිනි මිනි පුදිලාඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාද සිහි වෙනවා සිරි පොද දෙකලා මිනි මිනි පුදිලාඳුරේ තෙමි තෙමි ගියදා ඉඳ හිටාද සිහි වෙනවා සිරි පොද දෙකලා බොහොමත්ම ලස්සන කරා. රන්මාමාවිත් හරිදේ ටීවී පළවෙනිම සින්දුවගේ උදේනි නංගි. උදේ නංගි කොහේ ඉඳලාද මේ වැඩසටහන සම්බන්ධ වුනේ? බෝකුන්දර පිළියන්දල සිට. බෝකුන්දර පිළියන්දල. ඉතින් කොහොමද මේ දවස්වල කලා තොරතුරු වෙන කටයුතු මොනවද යෙදෙන්නේ මේ දවස්වල? සින්දු දෙකක් නම් කරා මේ දවස්වල නම් ටිකක් ෆ්‍රී කොරෝනා කේස් එකෙන් හින්දා බොහොමත් විදිහ භයානක තත්ත්වයක් රටට වෙනවත් පරිස්සම් වුණොත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ අවදානම් තත්ත්වෙ ඉක්මනින්ම මිදෙන්න කියලා අපේ රටේ හැමෝටමත් දෝවැසියන්ටත් මම ප්‍රාර්ථනා කරන ඉක්මන් සුවය යහපත සැලසෙන්න කියලා. ඒ වගේම ඉතින් කියන්නේ මේ සින්දු දෙක කවුද ලිව්වේ කියලා මතකයක් තියෙනවනම් දීපද රචනය එහෙම කරපු අය මතකයිද? සංගීත අධ්‍යක්ෂණය කරපු අය නිරංජලා සරෝජිනී මිස්ගේ ගීතය කටයුතු කරද? ඒකට අද ගායනා කරන දෙයකට නැත්නම් වෙනත් ගීතයකට පසුරත් ගායනා කරන් හිතාගෙන ඉන්නේ. සැන්දේ හස වගේ සින්දු. ඔව් මේ දවස්වල තවත් ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා. මම දැකලා තියෙන ප්‍රසංග වලට සම්බන්ධ වෙන ගතියක් මම දන්නවා. පහුගිය දවස්වල හිටියේ නේද ප්‍රසංගත් එක්ක වැඩ කටයුතු කරා. ඔව් කාවම ඉතින් කියනවා. ඔව් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒක මම දැන් යනවා ශාන්තයිය ගාව. කොහොමද ශාන්තයි? අයබෝල්. පළවෙනිම කියන්න ඕනේ රන්මා මටත් හරිදේ ටීවීට මේ මට අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. ඉතින් අද බොහොමත්ම දුර බැහැර ඉඳලා තමයි මේ ගමන ආවේ. මතක් කරොත් මාතලේකින් දුර බැහැර ඉඳලා තමයි ආවේ. ඔව්. ආවෙත් ඉතින් මගේ ආරාධනා පිළිගෙන බොහොමත් ස්තුතියි ආවට. මේ දවස්වල කොහොමද කලා කටයුතු ඔයාගේ? මේ දවස්වල අපි කරන්න හිටියා රාහු කාලේ කියලා වේදිකා නාට්‍ය. ඒක අර දැනගන්න ලැබුණා හිතවතෙක්ගේ වැඩක් කියලා ඒක. හිතවත අපේ කිස්සයගේ වැඩක් ඒක. ඉතින් අපි ඒක පුහුණුවීම් කටයුතු කරන්න හිටියේ. ඉතින් මේ අවදානම් තත්ත්ව නිසා ඒක පොඩ්ඩක් ඔව් හැමෝටම බැරාරුම් තත්ත්වයක් තියෙනවා. අපි ඉක්මනින් මේක පහව යන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉදිරියේ එන්න තියෙන කලාවට මොනවාද තියෙනවද? සම්බන්ධ වෙච්ච ඉදිරියේ චිත්‍රපට වගේ තියෙනවා. ඒක තාම
රිලීස් කරේ නැහැ. හරි. ඒක පහුගිය කාලේ ටෙලි නාට්‍යවල සම්බන්ධ වුණා. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. පහුගිය කාලේ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. නම් වශයෙන් පොඩ්ඩක් මතක් කරොත්. හන්දිය එකට ඒක සුළු චාරිත්‍රක හිටියා. ඊට පස්සේ ඊට කලින් හිටියා සංජය නිර්මල්ගේ බෝධි. ටෙලි නාට්‍යෙත් හිටියා. ඊට අමතරව වේදිකා නාට්‍යත් වගේ වීදි නාට්‍යවල සම්බන්ධයක් තියෙනවා. වීදි නාට්‍ය නම් මම ආරාධනා ලැබුණා. අවස්ථාවක් තියුන්නේ නැහැ කරන්න. ගීත රූප රචනා වගේ දේවල් සම්බන්ධ වෙලා ඉදිරියේ සහභාගීත්වය මම දන්නවා කොහොමත්. කලින් සම්බන්ධලා තියෙනවා ඒ රූප රචනාවලට. දිගු ගමනක් යන ප්‍රාර්ථනා කරනවා හැමදේමත් සාර්ථක වෙන්න කියලා. ඒ වගේ මුල් ආරම්භය ගැන කතා කරොත් මුල් ආරම්භය පාසලෙන්ද එහෙම නැත්නම් පාසල් කාලයෙන් පසුවද මේ දේවල් සම්බන්ධ වෙන්නේ? පාසල් කාලයෙන් පසුව 1980 විතර තමයි. බොහොමත්ම දීර්ඝ ඉතිහාසයක් වෙනවා. ඉතින් ඒ වගේම මේ වැඩසටහන ලස්සන කරනවා චමින්ද අයියා. ඉතින් අපි චමින්ද අයියාගේ සින්දුවකට යනවා. ඊට පස්සේ ආයෙත් අපි යනවා රසවත් කතාවක් එක්ක. 1 2 3 4
ඇත්නම් ඒ අපි ඉපදෙමු එකට ප්‍රියෙන් එදා මෙදා දුර කඳුලට විවරු දැස් පියන් පත් කවුරු අසා ලයේ ගලාගිය සිනහයේ සුව සිනා පිරු රතු දෙතොල් තලා මිලාන වී ගිය රෝස කුසුම් පෙති අම්බුල් සුදු මැලි පාට හොවා දැක්ලයේ බැඳී සොරසංගම සොඳුරිය මට නොකියාම ගියා. බොහොමත්ම ලස්සන ලායන්විත ගීතය ගායනා කරා. චමින්දයන්ට මම කොහොමද ගන්නවා? රන්මාවටත් ඉස්කෝලේ යන කාලේ මියුසික් පිස්සුවක් තිබුණා. කලාකාරයෙක් වෙන්න ඕන, ගායකයෙක් වෙන්න ඕන, වාදකයෙක් වෙන්න ඕන. ඒ පිස්සුව හොඳම තා පිස්සුවක් තියෙන එහා කොනේම කිෂාන්. ඉතින් මගේ පාසල් මිතුරු එක පන්තියේ හිටපු. ඉතින් මම අපිට දැනුවට පස්සේ අපි ගියා කල්ප සංජීව ළඟට. කල්ප සංජීව කියන්නේ අපේ ඉස්කෝලේ හිටපු තවත් සහෝදර අයියා කෙනෙක්. ඉතින් එයා ගාවට ගියාම මුලින්ම යොමු කරේ චමින්ද අයියා ගාවට තමයි. ඉතින් චමින්ද අයියා තමයි මටත් මුලින්ම කීබෝඩ් එක නැත්නම් ඕගන් එකක් වාදනය කරන එකේදී බොහොමත්ම ස්තුතියි මට කරපු උපකාරයට. ඉතින් අදටත් ඒ ගෞරවය තියෙනවා. ඉතින් කොහොමද චමින්ද අයියා මේ දවස්වල කලා කටයුතු? කලා කටයුතු බොහොම හොඳයි. බොහොම සතුටින් අපේ වැඩ කටයුතු කරගෙන යනවා. මේ කණ්ඩායමත් එක්ක හොඳින් කටයුතු කරගෙන යනවා. මේ දවස්වල කොහොමද හොටෙල් වල සංගීත කටයුතු නැත්නම් එහෙම එලිමහන් ප්‍රසංගات සම්බන්ධ වෙනවද? අපි එලිමහන් පැදුරු පාටිස් ඒ වගේ 2 piece වගේ ඒ වගේ. ඔව් අනේ තවත් දෙයක් කියුණා. පැදුරු පාටි. කැමති අයට ගෙන්න ගන්නවා වගේ දුරකථන අංක වේලාව මතක් කරන්න ඕනේ. 077යි 53යි 30යි 756. මෙයා ගමන් මගේ ආරම්භයේ ඉස්කෝල කාලේද එහෙම නැත්නම් ඊට පසුවද අපිට මුණ ගැසුණු ඒ කාල වකවානුවේ. මම ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දක් විතර වගේ ඇති. අවුරුද්දක් වගේ අවුරුදු දෙකක් විතර වගේ. ඉතින් මට තිබුණා පොඩ්ඩක් මේ අර ඉස්සෙල්ලාම මට ගොඩාම ආස හිතුනේ අනුසිරි මාපල ගම කියලා අපේ පුද්ගලයෙක් අපේ ගෙවල් ගාව මතක් කළ යුතුම චරිතයක් බොහොම දක්ෂේ. දකුණු පළාතේ ගාල්වි බොහොම දක්ෂේ. මුලින්ම ඇවිල්ලා අපේ ගෙවල් ගාව පොඩි සංගීත සංදර්ශනයක් කරා. ඒකවල මගේ ළඟ පොඩි මෙලෝඩිකාවක් වගේ එකක් තිබුණා ගෙදර. ඕකේ මම පොඩි නිකන් ඉයර් එකට සින්දු ටිකක් අල්ල වාදනය කරනකොට මට මතකයි අපේ ඩග්ලස් කේ පතිරණ කියලා මේ ප්‍රොෆෙෂනල් සංගීත කණ්ඩායමේ නිත්‍යව මේ ගායන ශිල්පියා මාව දැකලා පොඩ්ඩක් ගහනකොට ඔහොම ගහලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් කෝඩ්ස් එක සින්දුවක් ගහන්න ඉගෙන ගන්න. ඔයා යන රේණුක දිසිල්වා කියලා අපේ අයියා කෙනෙක්ගේ මහින්ද ළඟ ඉන්නේ. එයා ගාවට රේණුක අයියා. දක්ෂ ගිටාර වාදක ශිල්පියෙක්. වාදනයක් තාව කීබෝඩ් වාදනය. ඊට පස්සේ මම එතනට ගිහලා කීබෝඩ් වාදනය ඉගෙන ගත්තා. ඊට පස්සේ හොම ඉන්න කාලේ මට රේණුක අයියා තමයි මට ඉස්සෙල්ලාම මේ කල්ප සංජය කියන පුද්ගලයා දැන් අද ජීවතුන් අතර නැහැ. අපේ බෑන්ඩ් එකේ ලීඩ් ගිටාරිස්. කල්ප සංජීව අයටත් අජරාමර නිවන් සුව පතන්න කොතන ගියත් බොහොමත්ම හොඳ තැනකට මේ යන්න ඕන. මොකද බොහොමත්ම ලෙන්ගතු මිත්‍රයෙක් හොඳ සහෝදරයෙක්. ඒගොල්ලන් බෑන්ඩ් එකක් පටන් ගෙන මට කතා කරා ඊළඟ කීබෝඩ් වාදනය සඳහා ඉන්න කියලා. අපේ කණ්ඩායමේ නම පොඩ්ඩක් මතක් කරා. ආලම් බ්ලැක්බර්ඩ්. ආලම් බ්ලැක්බර්ඩ්. ඊට පස්සේ ඒකේ ටික ඉතින් අර අපි එතකොටම ලොකුවටම අපි ලොකු එක්ස්පීරියන්ස් එකක් නෑ මේ බෑන්ඩ් එකක් හැටියට මේක මෙහෙ කොහමද මේම හදන්නේ. නමුත් මට දැනුණා ගාල්ලේ යමක් කරපු කණ්ඩායම. ඊට පස්සේ ඔහම අපි සෑහෙන දේවල් ඉගෙන ගත්තා ගිහිල්ලා. එක ගුරුවරු හොයාගෙන ගියා. යනකොට මට හම්බුණා අනුසිරි මාපලගම. ඒතර මම ඉගෙන ගත්ත දේෙන් තව ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බුනේ එතුමාගේ. ඒ කියන්නේ එතුමා දැන් ඇත්තටම අපිට සෑහෙන සේවයක් කරා බෑන්ඩ් එකේ හැටියට. මමත් කල්ප සංජයත් මේ සංජය විදානපතිරණත් නලින් කියලා අපේ යාළුවෙක් ඉන්න රිදම් ගහන එයාට කොටම අපිට ඒ කෝඩ්ස් බැකින් ඔක්කොම ඉගෙනුවේ ඒ කියන්නේ නොටේෂන් පේපර් එක රීඩ් කරන්නේ කොහොමද යමක් කියන්න ඕන අනුසරය කියන්නේ බොහොම සුපිරි දක්ෂයෙක්. එයාගේ දක්ෂතාවය වැඩක් හරියාකාරව නොගත්. ඒක මම මතක් කරන්නේ ගාල්ලේ ලොකු සම්පතක්. ඇයි අපරාධේ නාස්ති වෙන්නේ? ඒක මට තියෙන එකම දුක. තවත් ගොඩක් දුර යන්න තියෙනවා. ගොඩක් නිර්මාණයක් කරන්න තියෙනවා. හරි චමින්දය මතක් කරනවා. නැවත ඊට පස්සේ අපි බෑන්ඩ් එකක් හැටියට එක්කව වෙලා අපිට අර අපි ඉස්සෙල්ලා ගහගෙන ගිය නිකන් අපිට හිතුණු තියෙනවා. පසු අපිට එතුමා කිව්වා ඉඳගෙන ඔහොම හරියන්නේ නැහැ ඕක. අපි මේකට හොඳට කැපවීමක් කරන්න. මට මතකයි උදේ පැට්‍රිස් වලට පටන් ගත්තාන් පස්සේ රෑ 7 වෙනකන් අපි පැට්‍රිස් එක දිගට දැන්ට අද ජීවතුන් අතර නැහැ පෙට්ටිකලවත් ශාන්ත මහා ශාන්තය. ඔව් එතුමාත් මතක් කරන්න ඕන අපිට සියල්ල සපයපු කෙනෙක්. ඉතින් ඒක නිසා අපි එතනට ගිහිල්ලා එතනදී අපි පැට්‍රිස් කරා. පැට්‍රිස් කරන්න කියලා මහ ලොකු සවුන්ඩ්ස් ඒ දවස්වල අපි ළඟ නැහැ. මුලින්ම අපිට මට මතකයි ඩ්‍රම් සෙට් එක තුන තේ පෙට්ටියක්. මම ළඟ තිබුණේ පොඩි කීබෝඩ් එකක්. ඒ වගේ පොඩි ඒ කීබෝඩ් එකේ දැන් මමත් ඉස්සෙල්ලම පුරුදු වුණේ. මට අද වගේ මතකයි. ඒ
පොඩි කීබෝඩ් එකයි ඒ ටිකින් තමයි අපි පොඩ්ඩක් යන්තම් කනට ඇහෙන විදිහට පොඩි බබල් එකක් දාගෙන එහෙම පොඩ්ඩක් මේ කියන්නේ වාදනය කරේ. එහෙම කළා ටිකෙන් ටිකට බඩු හදලා හොඳ සවුන්ඩ් සෙටප් එකක් ලංකාවටම වගේ හොඳට මේව කරන්න නැහැ සවුන්ඩ් සෙටප් එක ශාන්ත මහත්මයා හැදුවා. ඊට පස්සේ අපිට ටිකෙන් ටික හැබැයි කැපකිරීමත් එක්ක මම දන්නවා නොනවතින විදියටම ජනප්‍රිය වෙනවත් එක හැමදාම බුකින්ස් ඒ කියන්නේ හැමදාම තිබුණා හැටම බුකින්. ඔව් මට හොඳට මතකයක් තිබුණා මාස ගාණක් එක දිගටම වැඩ කරපු කාලයක් තිබුණා. ඉතින් අර ඒ පාර එහෙමම දිගටම අර අපේ හොඳ හැම එකක් තිබුණා අපි හොඳ කැපවීමක් කරා. හැම තිස්සෙම ෆැක්ටරිස් එකේ හිටියේ. කැපීම හොඳ ප්‍රතිඵලයක්ත් ලැබුණා අවසානයේ. හැම මාත් එක්ක හිටු හනේ සෙට් එකම හොඳයි. ඒ කියන්නේ හැමෝම අපි ඩ්‍රම්ස් වාදයේ හිටිය මුල් කාලේ මට මතකයි ඒ අයියගේ නම මට එච්චර මතක නැහැ. රෝහන් කියලා. රෝහන්. අද දැන් ඉන්නේ මම හිතන්නේ වියට්නාමේ. ඔව් බොහොම දක්ෂ ඩ්‍රම්ස් වාදක ශිල්පියෙක් මට හොඳට මතකයි. එයා ඊට පස්සේ අපේ හිටිය අපේ මස්සිනා ට්‍රෙවින් කියලා එයා ඇවිල්ලා එයාගෙන් පස්සේ සෙල්ලම් කරා. එහෙම තමයි අපේ බෑන්ඩ් එක නිර්මාණය වෙලා ගොඩක් දුරට මේ වුණේ. කියන්නේ ගොඩක් පබ්ලිසිටි එක ඇවිල්ලා ගොඩක් බුකින්ස් මේ ආවේ. අද මේ යන ගමනේ අද කණ්ඩායමේ නමක් මොකක් හරි තිබෙනවද වගේ? ගමනේ කියන්නේ අපි එහෙම ලොකු නමක් දාගෙනම කරන්නේත් නැහැ. අපිට ගාලු ටික එකතු වෙලා අපි මේ 4-5 දෙනාම අපි හැමදාම නිතර අපේ ගෙදර සම්බන්ධ වෙන යාළුවෝ කරන කට්ටිය. නිශාන්ත මල්ලිත් මේ බීනු මල්ලිය මේ ඔක්කොම ක්‍රිෂාන් මල්ල ඔක්කොම. ඉතින් අපි එකට එක්කහුව වෙලා පොඩි හැමදාම බුකින් ඇතත් නැතත් අපි සින්දුවක් ගහලා සින්දුවක් කියලා ඉතින් කලාවට දෙන ලැබියාව ආසාවත් එක්ක ඉතින් අපිත් එහෙම තමයි. ඉතින් ජමින්දාට ඒ වගේම ඉදිරි අනාගතයත් බොහොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තාත් ඉතින් අපිට දයා මාම ඇවිල්ලා ලස්සන ගීතයක් ගායනා කරන්න. අපි ඉස්සෙල්ලා සින්දු අහලමු. 1 2 ගෙබිලායති කිමතාම නාවේ මගේ ප්‍රීමතේ මේ සෞම්‍ය රාත්‍රිය ගෙබිලායති කිමතාම නාවේ මගේ ප්‍රීමතේ रंतारका गया से पेने रमने हंगुम पे उतुंदर सुने रंतारका गया से पेने पालिका मागे अमनंदनी को वने मनावे मगे श्रीमते මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලායති කිමතා මනාවේ මගේ ශ්‍රීමතේ මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලායති කිමතා මනාවේ මගේ ශ්‍රීමතේ संकाव हृदय गलाला कोई रेलेंगे दो कियाला बलाला संकाव हृदय गलाला कोई रेलेंगे दो कियाला बलाला आनंद रात्रि सौम्य कांति मादरी वियोगन पेले किमता मनावे मगे श्रीमते මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලායති කිමතා මනාවේ මගේ ශ්‍රීමතේ ඉතින් බොහොමත්ම ලස්සන කරන්නාවේ හරිදේ ටීවී වැඩසටහනේ ලස්සන කටහඬක් යවුණා. ඉතින් දයා මාමා කොහොමද මේ දවස්වල කලා කටයුතු
දිගටම සම්බන්ධ වෙනවද? දිගටම සම්බන්ධ වෙන කලාකටයුතු වලට ඒ වගේම මම කැටයම් ශිල්පියෙක් හැටියට කැටයම් කර්මාන්ත කරගෙන යනවා. මම ආබාධිතයි. ඒ දක්ෂතාවයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මම ගාල්ලේ සංසදයක කලා සංසදයක සමාජිකත්වය දරනවා. ඒ සංසදයේ විසින් කරන සංගීත ප්‍රසංගවල ගීත ගායනා කරනවා. ඒතර මේ කලා හැකියාව කුඩා කාලේ ඉඳලා තිබුණු දෙයක්ද මෑත කාලේ මතුවෙච්ච දෙයක්ද? මගේ සංගීතයේ පැත්තේ. ඔව් සංගීතය තුන් අයුරින්ම මගේ කුඩා කාලේ සිටම තුණා. චිත්‍ර ශිල්පය තමයි මුලින්ම කරේ. පස්සේ සංගීතයට යමු වුණා පාසල් වියේදීම. පාසල ගැන යමක් මතක් කරොත් නම එහෙම මතක් කරොත් පාසලේ ගාල්ලේ කලේගාන පීතිස් මහාවිද්‍යාලයේ අපි ඒ කාලේ සංගීත තරඟ 4කට සහභාගී වුණා පීතිස් මහාවිද්‍යාලයේ. මම ආඩම්බරෙන් කියනවා ප්‍රථම 4 වටේම ප්‍රථම ස්ථානය දිනාගත්තා. අනිවාර්යයෙන්ම අකුරියක් ගන්න මේ දක්ෂතාව අනිවාර්යයෙන් අපිට බොහොමත්ම සතුටුයි. ගාල්ලේ ඔබනේ බොහොම සතුටුයි. ඊට පස්සෙව මම ආචාර්ය සෙල්ටන් ප්‍රේමරත්නන් යටතේ සංගීතය හදාරුවා. එතුමා සපයපු සංගීතය සපයන නාට්‍ය කීපයක හුඩුන්ලු බෙරේ, කොටබර යුද්ධේ, කෝන්තරේ ඒ වගේ ගීත නාට්‍යයක ගීත ගායනයෙන් සහභාගී වුණා. චිත්‍රපටවලත් 4ක සමූහ ගායනා. ඊට අමතරව ලංකාවේ හදු මුල්ම ළමා චිත්‍රපටයේ මිලිමීටර් 16 යුග ගීතයක් ගායනා කරා ජයති සෙට්ටිආර් මහත්මයා සමග. පස්සේ ගුවන්විදුලි වැඩසටහන් කීපයක ගීත ගායනා කරන්න අවස්ථාවක් හම්බුණා. ශ්‍රේණිගත ශිල්පියෙක් සරලදී. බොහොමත්ම ලස්සන කලා හැකියාවක් තියෙන කලා පරාසයක් තිබෙන කෙනෙක්. ඉතින් මේ මොහොතේ ඉතින් ලස්සන දේවල් එක රන්මාමාවි තරදී ටීවී ගත කරන වෙලාවේ බොහොමත්ම රසවත් හෝරාවක් ගත කරන වෙලාවදී ඉතින් අපිට මද විරාමයට යන්න වෙලා තිබෙනවා. මේ සියල්ලම සිද්ධ වෙන ගාල ලබදුවේ අබේසිර ලීබඩු මාලිගයේ ඉහළ මාලයේ තමයි. ඒවලත් සම්බන්ධ වෙනවා දුරකථන අංකය 077 321 39 66. මම ආයෙත් මතක් කරන දුරකථන අංකය 077 321 39 66. අපි මද විරාමයකට යනවා. රන්මාමාවි හරිදේ ටීවී. අභිමානේ දස අත රැව් දෙන්න ඊනාදේ මාවත එලි වෙන්න. රන්මාමාවි හරිදේ ටීවී. ඔන්නදී විරාමයෙන් පස්සේ අපි ආයෙත් ආව ලස්සන හෝරාවක් ලස්සන පිරිසක් එක්ක ගත කරන වෙලාවේ තවත් සින්දු කියන ඒ වගේම ලස්සන යාළගේ කටහඬවල් අවදි කරන මොකද මතකයත් එක මතකය කියන්නේ කලා තොරතුරුත් තියෙනවා. තවත් කෙනෙක් ඉන්නවා කලාවට සම්බන්ධ කෙනෙක් නළුවෙක්. ඒක රඟපාන කෙනෙක්. අපි බලමු 30යි. 30යි කොහෙද ගම්පලාත? මම ගමනන් නුවර මම දැනට පදිංචි වෙලා තියෙන්නේ අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ බොහොමත් ගාලට නුදුරු පළාතක්. මේ දවස්වල මොනවද කරන කලා කටයුතු? මම මේ දවස්වල වේදිකා නාට්‍ය දෙකක රඟපෑවා. තව වේදිකා නාට්‍ය කීපයක් තියෙනවා රිහර්සල් කරන්න බෑ. කොරෝනා වෛරසය නිසා මට බැරි වුණා. මම එක දෙයක් කියන්න ඕනේ. මම පළවෙනි සාකච්ඡාවක් තමයි මගේ ජීවිතේ. මොකද අපේ කලාකාරයෝ අපිට hina වෙනවනේ. අපි ගියාම hina වෙනවා. නමුත් මම ස්තුති කරන්න ඕනේ රම්මාමර් සහ හරිදේ ටීවී අධිපතිතුමාට. මම ඒක කියන්නේ ඉස්සලා ප්‍රශ්න බොහොමත්ම ස්තුතියි අපිටත් එහෙම ස්තුති කරපු එකට. ඉතින් අපිටත් අවශ්‍ය හරිදේ ටීවී තුලින් හරිදේ දෙන්න. රන්මාමරත් ඕන අපි හැමෝටම අත්දැකලා ඉදිරි ගමනක් යොදා ගන්න මේ හරහා. ඉතින් රන්මාම එහෙම කියන ගමන් පහුගිය කාලේ මොනවද කරපු ටෙලිනාට්‍ය? ටෙලිනාට්‍ය මම කරා කොන්තරාත් චුට්ටේ මිල්ලාවලව සහේලි ඒ වගේ ගොඩක් දේවල් චිත්‍රපටි පැත්තට යොමු වෙලා තිබෙනවා. රාක්ෂා චිත්‍රපටි රඟපෑවා. නිවුස් පේපර් එකේ චරිතයක් කරා මාධ්‍යවේදියෙක්ගේ. ඔව් තවත් දක්ෂතා ගොඩක් තියෙන කියලා මට ආරංචි. තිර පිටපත් ලියන්න දෙන්න. කොහොමද ඒකට යොමු වුනේ පාසල් කාලේ? පාසල් කාලේ නෙවෙයි. මම කලාවෙන් එපා වෙලා ඉන්නකොට මගේ යාළුවෙක් හිටියා දර්ශන තිර කියලා මාධ්‍යවේදී. ඔව් නුවර පළාතද නැත්තම් මේ කොළඹ සිර මේකේ සියත ටීවී එකේ වැඩ කරේ ඉස්සර. දැනගත්තේ ආසියත ටීවී සම්බන්ධයෙන් සියතෙන් අයින් වෙලා පුද්ගලයෝ ඉන්නේ. එයා මාව උනන්දු කරා උඹට හරියන්නේ නැහැ මෙහෙම. ඔබ ලියපන් මම දෙන්න උඹට කතා සාරාංශ. මම ඊට පස්සේ මම ලිව්වා පිටපත් කීපයක් ලිව්වා. පීතුපාදන් නමාමි කියලා එක බෞද්ධ කතාවක්. ඒකේ ප්‍රධාන චරිතයටත් මාව තමයි තෝරාගත්තේ මම. ඒකේ සහාය අධ්‍යක්ෂක පිටපත් රචකයා. ඉතින් ඒ වගේ දැනටත් පිටපත් කීපයක් කරලා ලියලා තියෙනවා. දැනට යාගේ වේදිකා නාට්‍යයක් කරන්න හිටියා. ඒක පොඩ්ඩක් මේ කොරෝනා නිසා ඒකෙන් අඩපණ වෙලා තියෙන සියලු දේ යථා තත්ත්වෙ ඉක්මනින් පරිත්‍යාග මමත් හිතනවා. ඉතින් වෙන්න එකත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් කලා ලෝකයේ ගොඩක් දක්ෂතා පෙන්වන 36ටත් මේ මොහොතේ මම අහන්න කැමති දැනෙන දේ මොකක්ද අද හිතෙන්නේ? හරිදේ ටීවී එකත් එක්ක ඇවිල්ලා අම්මමත් එක්ක මේකනේ වැඩසටහනත් සමග. මොනවද හිතෙන්නේ? මම තරම් දැන් රටේ මාධ්‍ය තියෙන කීපයක්
නමුත් මේ මාධ්‍ය වලින් ඇත්ත වශයෙන්ම ආධුනිකයෙකුට එච්චර මෙවයක් නැහැ. පෙන්නුවාට ආධුනිකයන්ට තැනක් දෙනවා කියලා පෙන්නුවාට එතන නැහැ. හැමදාම අපි ආධුනික ගණයටනේ වැටෙන්නේ. කොච්චර දක්ෂ කියලා රඟපෑවත් නමුත් මේ හරි දේ ටීවී එකේ රන් මාමත් එක්ක කරන මේ ප්‍රෝග්‍රෑම් වලින් අපිට තැනක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ඒ තමයි හරිදේ ටීවී එකේ මගේ බලාපොරොත්තු. අපේ සංගමන දක්ෂතා අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා තමයි යමක් දෙයක් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔව්. ඉතින් බොහොමත් මිස්තුගේ 30යිලත් අද වැඩසටහන සම්බන්ධ වුණ කෙනත් අපි ගැන කියපු දේවල්. ඒක මට ඉක්මනින් වෙනවා ශාන්තය ළඟට මොකක්ද අද හිතෙන්නේ? අද මේ වැඩසටහන ගැන රන් මාම ගැන හරිදේ ටීවී එක ගැන මොකක්ද හිතන්නේ? ඇත්තමයි මේ වැඩසටහන ගැන නම් ඉතාම හොඳයි. මොකද මේ වගේ එකක් කරන්න ඕනේ ආධුනිකයෝ ඉදිරියට ගෙන යන්න මේ වගේ වැඩසටහනක් අත්‍යවශ්‍යමයි. ඉතින් හරිදේ ටීවී අධිපතිතුමාටත් රන් මාමටත් ඕනේ ඒක තමයි. සියලුම දෙනාට අත දෙන්න. මේ ලංකාවේ ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් අවශ්‍යතාවය තමයි අපි දුරකථන අංකෙ නිතර මතක් කරනවා. ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් බොහොමත් මිස්තුති ශාන්තයි යතාවට තවත් කෙනෙක් ඉන්නවා නිශාන්ත. බොක්ස් ගිටාරයකුත් අරගෙන ලස්සන ඉන්නවා. අද දෙන්නම් වැඩේක ලස්සන කටහඬකුත් තියෙනවා. අපි බලමු නිශාන්ත ළඟට යනවා ඊළඟ ගීතය අහන්න.
බොහොමත් ස්තුතියි නිශාන්ත අයියට. බොහොම ලායන්විත හැඟීම්බරව ගීතය ගායනා කරා. මමත් බොහොමත් රසවත් එක වින්දා. නිශාන්තගෙන් ඇහුවොත් කොහොමද මේ කලාවට මුලින්ම පාත ලැබෙන්නේ? පාසල් කාලයේද? ඔව් පාසල් කාලේ ඉඳන්ම පාසලේ පාසල් සංවර්ධන සාහිත්‍ය සමිතිය වල සින්දු කියලා ඇත්තටම මම උපතින්ම හැකියාව තිබුණා. හැකියාව තියෙනවා. සාහිත්‍ය දක්ෂතාවය උපනන්වා ගත්තේ කවුද ගුරුවරයා කියලා මුලින්ම මතක් කරලා කවුද මුලින්ම අනිදාලම දැම්මේ? මෙන්න මේ පැත්තට යන්න ඕන කියලා. ඔව් මුලින්ම මම තනියෙන්ම මම গিitar එක අරන් සින්දු කියලා එහෙම ඉන්න අතරේ මට මුලින්ම ඇත්තටම গিitar එකේ ඒ ටෙක්නික්ස් ඒ තියරි අපි කියලා දුන්නේ අර මතක් මම බාදාගෙන කොයිතරම් වයස කාලයකද පොඩි කාලෙමද මේකට සම්බන්ධ වුණේ? මම සින්දු කිව්වට গিitar වාදනය කරන්න පටන් ගන්න අවුරුදු 8ක් වගේ කාලයක් තමයි තියෙන්නේ සින්දු. පාසල ගැන පොඩ්ඩක් මතක් කරොත්. පාසල මම ගමේ මිහිරිපැන්න මහාවිද්‍යාලය තමයි ගියේ. ඒ වුණාට උසස් පෙළ අධ්‍යාපනය සඳහා රිච්මන්ඩ් විද්‍යාලයට ආවා. ඒ කාලේ පස්සේ තමයි මම গিitar එක වාදනය කරේ. ඊට පස්සේ අර ගුරුවරයෙක්ගෙන් ඉස්සෙල්ලාම මුලින්ම මම ඉගෙන ගත්තේ අරවින්ද මාපලගම සර්ගෙන්. ඊට පස්සේ මට අපේ චමින්ද අයියා ලක්මාල් ගුරුදෙනි අයියා හම්බුණා. ඉතින් එයාලගෙන් ගුරුවරයාකම් මැද මේ සංගීත කටයුතු ඉදිරියේදී කරගෙන යනවා. ඉතින් සහාය එයාලගෙන් උපරිමම ලැබෙනවා. බොහොමත්ම සතුටුයි මේ කලා ගමන සර්ව ප්‍රකාරම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේ ගොඩක් දේවල් සම්බන්ධ වෙයි. අපිත් එක්ක ඉතින් ඒ සුභාරංචියත් සමග මම ඉක්මනින් මෙනවා. අපි තවත් යාළුවෙක් ඉන්නවා සමන්ත. ආයිබෝන්. කොහොමද මේ දවස්වල කලා කටයුතු? කලාකටයුතු ගැන කියන්න කලින් ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕන රන්මාමටත් හරිදේ ටීවී ආයතනයටත් මේ වගේ වැඩසටහනකට මම සම්බන්ධ කරගත්තට. මේ දවස්වල නම් කලාකටයුතු පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ මේ රටේ තියෙන වාතාවරණෙත් එක්ක. මුලින්ම මම පටන් ගන්නම් මුලින්ම මම කලාවට සම්බන්ධ වෙච්ච මම ඡායාරූප ශිල්පියෙක්. නෙළුම් ප්‍රදේශයේ තමයි හිටියේ. දැන් නම් ඉන්නේ වඳුරම. මුලින්ම මම සම්බන්ධ වෙන්නේ ටෙලි නාට්‍යයකට 2003 වසරේ. ඒ තමයි අපේ මාව ටෙලි නාට්‍ය සම්බන්ධ කරේ මුලින්ම මාපලව විමලත් මහත්තයා. කරාපිටියම තමයි ඒක පටිගත කිරීම කරේ තෙවෙනියස කියලා. ඒ තෙවෙනියස ටෙලි නාට්‍යයේ මට හම්බ වෙන්නේ මුලින්ම මිනිවලක් කපන්න. මිනිවලක් කපපු එකේ 60 කිලෝ කොට දාන්න තමයි තියෙන්නේ මිනිමර්ම ගැන කතාවකට සම්බන්ධ වුණේ. ඊට පස්සේ මම කාලයක් ගියාට පස්සේ සම්බන්ධ වෙනවා ජවි ලංකා ආයතනයට. එතෙන්දී මට හිරාන් සෙනවිරත්න හම්බ වෙනවා ගුරුවරයෙක් හැටියට. එයාගේ අසිනිය කියන කෙටි නාට්‍යයකට සම්බන්ධ වෙලා රංගපාන සෙට් වුණාට පස්සේ වේදිකා නාට්‍ය. ඒ වේදිකා නාට්‍යයෙන් පස්සේ කොමාරි ගුරුවරයා මගේ සමීප මිත්‍රයෙක් වගේ වෙනවා. ඊට පස්සේ ඒ හරහා මම හඳුනා ගන්නවා චමිල්ල. චමිල් කියන්නේ රම්මාවත් රන්මාම. ඒ ඇත්තටම වචන පරිසමාතාර්ථයෙන්ම හොඳ යාළුවෙක්. එයා තමයි මාව ගොඩක් දුරට කලා කටයුතු වල සම්බන්ධ කරගත්තේ. ඒ හරහා මට රංගපාන සෙට් වෙනවා ආස්මාලිකා ටෙලි නාට්‍යයට. ඊට පස්සේ තාත්තා ටෙලි නාට්‍යයට. ඒකත් තාත්තා ටෙලි නාට්‍යෙත් ගාලේ බන්ධනාගාර තමයි හිරකාරයෙක් විතර අපි දෙන්නම එකට ඉන්නේ. දෙන්නම එකට හිරේ හිටියේ. දෙන්නම එකට හිරේ හිටියා. ඊට පස්සේ මේ සම්බන්ධ වෙනවා මෙයාලගේ හිරු ටීවී ආයතනයම සම්බන්ධ වෙච්ච හඳයා ටෙලි නාට්‍යයට. ඒකෙත් හම්බ වෙන්නේ පොඩි ළමයෙක් උස්සන්න. මැර චරිතම තමයි හම්බෙන්නේ. අපි දෙන්නම මැරේ විදිහට තමයි යන්නේ. මැරනායකයා බව මැරනායකයා මෙයා. ඒ අතරේ මියුසික් වීඩියෝ දෙක තුනකට සම්බන්ධ වෙනවා. මේ දවස්වල නම් කලාකටයුතු පොඩ්ඩක් ඈත් වෙලා මම පාඩුවේ ඉතින් ඉන්න පොඩ්ඩක්. බොහොමත්ම සතුටු. එයාගේ කලා ජීවිතය සියල්ල සාර්ථක වෙන්න කියලා කියනවා. කොතරම් මිත්‍රයෙක් වුණත් මම අත දුන්නා තවත් සර්වකාරයෙන් මමත් අභිභාව ඉදිරියටම යන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. ඒක දුක සැප බෙදා ගන්න කෙනෙක්. මට දුකක් වුණොත් මම යන්නේ එයා ගාවට තමයි. එයා ගෙදරටම තමයි. ඒක හොඳට මතක තියෙන යාළුවෙක්. ඊළඟට තවත් ඉන්නවා ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳන් දලබ්බර වැඩ කරමු මගේ හොඳම හිතවතේ. මම පස්සේ කතා කරනවා දැන දැනගේ සින්දුවක් අහන්න. දෙසටම නැමියන් මල් අසින් සිරි ඇගේ මුහුණින් මල් පුකුරට ලැබියන් මල් පුකුරු ඇයින මග ඇදෙසටම නැමියන් මල් අසින් සිරි ඇගේ මුහුණින් මල් පුකුරට ලැබියන්
ඇගේ පුංචි ටිකේ පාවත කොට රංචු ගැසීලා ලංව පිපිලා ඇලග රංචු ගැසීලා ඇගේ පුංචි ටිකේ පාවත කොට රංචු ගැසීලා මල් පොකුරු ඇයිනම ඇතිසටම නෙමියන් මල් අසිරි ඇගේ මුහුණෙන් මල් පොකුරට ලැබියන් සින්දු කියන බඹරු විලස ළඟ නැමිලා අය දින්න හිතයි ආදරයක් දෙන්න කියා ළඟ නැමිලා සෙනෙහස දෙන්න කියා අය දින්න හිතයි ආදරයක් දෙන්න කියා මල් පොකුරු ඇයිනම ඇදිස්වකම නැමියන් මල් අසිරි ඇගේ මුහුණින් මල් පොකුරට ලැබියන් මල් පොකුරු ඇයින මග ඇදිසටම නැමියන් මල් අසිරි ඇගේ මුහුණෙන් මල් පොකුරට ලැබියන් කිෂාන් ගැන ගොඩක් කාලෙ ඉඳලා මමත් ඇහුවේ. ඉතින් පොඩි මතකයක් තියෙනවා අවදි කරන්න. මම කිව්වද මගේ පාසල් මිතුරෙක් කියලා. ඉතින් ඉස්කෝලේ යන කාලේ මේ සංගීතය ඇදලා ගත්තේ මම තමයි කොල්ලෝ ටිකම. ඒක කියන්න ඕන. best of the best කියලා බෑන්ඩ් එකක් දාගෙන ඉගෙන ගන්න නොදී මේ රන්මාව තමයි මෙයාට කිව්වේ අපි මේ වැඩේ කරමු කියලා. අද හැබැයි රන්මාව කලාවේ අනිත් වෙනත් අංශ වලට ගිහිලා. ඉතින් මට සතුටුයි හිතෙනවා අද ගිටාර් එක ගහන කිෂාන් දක්ෂතාවයත් එක්ක මේ වගේම ජීවිතේත් ලස්සන ගොඩනගාගෙන දෙනවා. ඉතින් කිෂාන් කොහොමද මේ දවස්වල තොරතුරු ගැන ඉතින් රැකියාව කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ඉතින් චමින්දාලා ගුරුදෙනියලා කට්ටියත් එක්ක ඉතින් අපි සෙට් එකත් එක්ක මියුසික් කටයුතු ඒ වගේම කරගෙන යනවා. ඒ කියන්නේ කිව්වා වගේ බුකින් ආවද නැවද එහෙම නැහැ. පාස්වර් වලට ඉතින් කොහොමත් ප්‍රැක්ටිස් එක කරනවා. සම්බන්ධ වෙන සතුටු වෙනවා. මේ කණ්ඩායමගෙන යමක් කිව්වොත් අපි මෙතන වයින් වාදනයකට අයියා ගාව ඉඳලා නම් ටික මතක් කරගෙන කිව්වොත් ගුරුදෙනිය අයියා ඉතින් අපිත් එක්ක ගොඩක් කල් ඉඳලා අපිත් එක්කම කටයුතු කරගෙන යන කෙනෙක්. ඒ වගේම ගොඩක් වෙලාවට ගුරුවරුකම් දෙන්න පුළුවන් චරිතයක්. මොකද දක්ෂ වයින් වාදකයෙක් ඒක මතක් කරන්න ඕනේ ඉතින් අනිවාර්යෙන්. ඉතින් එයාගේ අයියත් ඒ වගේ තමයි නිශාන්ත ගුරුවරයා හොඳම වයින් වාදකයෙක්. ඉතින් චමින්ද අයියා ගැන තමුදෙන් කියන දේකුත් නෑ අතන හැමෝම දන්නවා. බීරුමල්ලි මියුරුමල්ලි ගැනත් මම කතාවට එනවා. තාම මොහොතකින් නිශාන්ත අයියා නේද? අයියද මල්ලි. ඉතින් මේ සියල්ලත් එක්ක කටයුතු කරද්දි කොහොමද මේ දවස් අලුත් සින්දුවක් කරලා කිෂාන්ගේ අදහසක් තියෙනවා කියලා කිව්වා මට. කොහොමද? කගෙදි කරනවද? තාම නෑ. පොඩ්ඩක් එහෙම මේ දවස්වල මේ තියෙන කටයුතුත් එක්ක ව්‍යාපාර කටයුතු මේ දවස්වල කරනවද? කරින් පාදින් සියල්ලම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. මගේ ඉතින් සහෝදරයෙක් වගේ ආශ්‍රය කරගෙන අදටත් ඉතින් මේ මුතුගම එහෙමමයි. ඉතින් ඊළඟට මම එනවා තවත් ගීතයක් ගායනා කරලා චමින්ද අයියා ගාවට. ඉතින් ඔන්න ආයෙත් රන්මාවයි තරදේ ටීවී තුලින් චමින්ද අයියා කටහඬ අවදි කරනවා. 2 3 4 මතු වේද ඇය නිදි නොමැති පැලේ ඈත පිට ගම්මානෙන් නැගෙන මටලි හඬ අතරේ ඊටම දුක්බර කවියක් මතු වේද ඇය නිදි නොමැති පැලේ
ගලා යන අම්බලමක හෙවනේ බලාහිනිමි ඔබ ඉඳිනවේ මන්දොර දැල්වෙන එළිය බාදේ ඈතයි පිට ගම්මානෙන් නැගෙන මටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ අගට ගලාලා විකිලන නිහඬරේ වේදනාව නෙතු අගට ගලාලා විකිලන නිහඬරේ නිලනුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ ඈතයි පිට ගම්මානෙන් නැගෙන මටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ ඈතයි පිට ගම්මානෙන් නැගෙන මටලි හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ බොහොමත්ම ලස්සනට ආයෙත් චමින්දය හඬ අවදි කරා. මට දැනගන්න ඕන චමින්දයි අද මොකද හිතෙන්නේ රන්මාම ගැනත් හරිදේ ටීවී එක ගැනත් මේ වැඩසටහන ගැන. විශේෂයෙන් හරිදේ ටීවී එකේ රන් මල්ලිටත් අපේ චමිල මල්ලි ගොඩාක් කුඩා කාලේ මාගෙන් සංගීතයේ කීබෝඩ් වාදනය ඉගෙනගෙන අද මටත් ඒ වගේ උදව්වක් කළා මෙතනට එන්න කියලා කළ ගුණ සැලකීමක් හැටියට එතුමාටත් ඒ හරිදේ ටීවී අධිපතිතුමාටත් අපි ඉතාමත්ම ආදරෙන් කරුණාවෙන් අපි ඉතාම පිළිගන්නවා. ඒ කියන්නේ අපි හදවතින්ම ඔබතුමාට ණයගැති මේ වගේ දෙයක් අපිට ලබා දීම ගැන මේ නිසා හරිදේ ටීවී එකේ මේ අපි මේක ඉතාමත් අගය කොට සලකනවා. බොහොමත් ස්තුතියි චමින්දයි. ඉතින් සියල්ලංගෙම එකමුතුවෙන් තමයි මේ හරිදේ ටීවීත් රන්මාමා ලස්සන වෙන්නේ. ඉතින් සමන්තගෙන් මම අහන ඉක්මනින්ම අද වැඩසටහන ගැන මොකද හිතේ? රන්මාම ගැන අද වැඩසටහන ගැන මොකද හිතේ? වැඩසටහන නම් ඇත්තටම හොඳයි. මොකද හොඳ කලා කටයුතු මේ කලාවට සම්බන්ධ ගොඩක් කට්ටිය ඉන්නවා. විශේෂයෙන්ම සංගීත ශිල්පීන්ටියා මම හිතන්නේ චමින්දයි යන සින්දුවෙන් කිව්වෙත් යාගේ අතීත කතාවක්ද කොහෙද? ඈත පිට ගම්මානේ ගැන. ඒ වගේම ලස්සන අපි වින්දේට ඇත්තටම පොඩි වෙලාවක් වුණත් හොඳට වින්දා. මට හිතෙනවා මේ වගේම තවත් ඉස්සරහට ආධුනික කලාවට සම්බන්ධ ආධුනික ශිල්පීන් ගෙනල්ලා මේ වගේ හඳුන්වා දෙන්න පුළුවන් නම් තවත් ඉස්සරහට වැඩිම හොඳයි. ඒ වගේම මේ ආයතනත් හරිදේ ටීවී ආයතන විශේෂයෙන්ම රන්මාමට මගේ මිත්‍රයාට මම සුබ පතනවා දියු ගමනක් යන්න. බොහොම ස්තුතියි. බොහොමත්ම සතුටුයි. ඉතින් ඔබගේ දිරිගැන්වීම වගේ සතුටයි. ඒ වගේම ඉතින් රන්මාමයි හරිදේ ටීවී හැමදාමත් හරිදේට අත දෙනවා. ඒකම ඉතින් ගුරුදෙනි අයියත් ඉන්නේ. ඉතින් හඬ අවදි කරන්නම ඕන. පොඩ්ඩක් හඬ අවදි කරොත් කොහොමද අද දැනෙන්නේ අද වැඩසටහන ගැන? අදට ඇත්තටම රන් මල්ලි කිව්වොත් මං හිතන්නේ කැමති වෙයි. ඇත්තටම මේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හරිදේ ටීවී ආයතනයෙන් ගෙනෙන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි මේ මෙවැනි ප්‍රෝග්‍රෑම් මෙච්චර දක්ෂ කලාකරුවෝ අද ඇවිල්ලා මේ පොඩි කට්ටිය උඩට ඇවිල්ලා තියෙන පරණ අති දැවැන්ත පුද්ගලින් යට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක හරිය මේ මාත්‍යාරා වෙච්ච ලොකු අවසානවන්ත අපරාධයක් නියම දේ හරිදේ හරි විදිහට වෙන්නේ නැහැ. වෙන්නේ නැති බව තේරෙනවා. ඉතින් ඕකට ගොඩක් අපේ කලාකාරයොත් වග කියන්න ඕන ඉදිරි පෙළ ඉන්න කලාකාරයෝ. එයාලා දේශපාලනීකරණය වෙලා ඇත්තටම හරිම සාධාරණ දෙයක් ඉෂ්ට වෙන්නේ නැහැ. හොඳ රංගදරයන්ට සංගීතය හැකියාව තියෙන ගොඩක්
දක්ෂතා තියෙන පුද්ගලයන්ට. ඔව්. ඒ ගමන් ඉතින් අයියගේ පාසල් කාලේ ගැන පොඩ්ඩක් මතක කර කොහෙද පාසල් ගියේ කියලා. ඇත්තටම මම පාසල් ගිය කාලේ රිච්මන්ඩ් විද්‍යාලයට ගිහිල්ලා මට සංගීත ගුරුවරු නම් බොහෝමයක් ඉන්නවා. ජයන්ත සිරිසේන මහත්මයා, චන්ද්‍ර දානායක සර්, ඊළඟට ප්‍රියන්ත සෝමපාල නැටුම් ගුරුවරයෙක්, ඒ වගේම මගේ හිටපු අපගොලි ඉස්කෝලේ සංගීතාචාර්ය බී.ජී. සෙනරත් මහත්තයා, ඊට පස්සේ විජේරත්න රන්දුංග, මගේ අයියා, ඒ කියන්නේ සියලු දෙනාගෙන්ම බොහොම කලා පසුබිමක් තිබුණා සියල්ලම කරගෙන මේ අවස්ථාවේදී අපේ රන්මල්ලිගෙන්ද යම්කිසි ගුරුවරුකමක් මම ලබාගත්ත ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ කොහොමද කියලා ඒකත් ඇත්තටම යම්කිසි ඉගෙන ගැනීමක් නේ. ස්තුතියි. ඒකෙන්ද ගුරුවරයෙක් කියන්නේ සියලු දෙනා මට උදව් කරපු සියලු ගොඩාක් ගුරුවරු ඉන්නවා. හැම දෙයක්ම අපි නිරන්තරයෙන්ම ඉගෙන ගන්න. ඉතින් ඒ කාල පරාසයත් එක්ක වගේ අද මොකද හිතෙන්නේ මේ වැඩසටහන ගැන? අද ඇත්තටම මේ සතුටුයි. වැඩසටහන ගොඩාක් සතුටුයි. ඒ කියන්නේ උසස්ම තත්ත්වයේ අපි දැකලා තියෙනනේ ගොඩක් නාලිකාවල ප්‍රෝග්‍රෑම් යනවා. ඒවයි සිංහලත් නැහැ, ඉංග්‍රීසිත් නැහැ, මුකුත් නැහැ. ඒ වගේම භාෂාවකුත් නැහැ. විකෘති කරගෙන යන්නේ. ඇත්තටම ප්‍රවීණ අපිත් එක්ක හිටපු යාළුවෝ පවා අද මාධ්‍යයට ඇවිල්ලා ඇත්තටම ඒ කරන විකාර දැක්කහම අපිටත් නිකන් පොඩි කලකිරීමක් ඇති වෙනවා. ඒ අතින් ගත්තාම අම්මා ප්‍රෝග්‍රෑම් එක හරි හොඳට මෙහෙවනවා ඔබතුමා. ඒ වගේම හරිදේ ටීවී ආයතනත් නිවැරදි ප්‍රෝග්‍රෑම් ඉදිරිපත් කරන එක පිළිබඳව ගොඩාක් සතුටු වෙනවා. බොහොමත්ම සතුටුයි ගුරුදෙනියයි. ඉතින් තවත් ඉන්නවා බීනු. බීනු කොහොමද මේ දවස්වල කටයුතු? ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ රම්මාමටත් හරිදේ ටීවී ආයතනයත් අපිට මේ අවස්ථාවට සංගීත සපයන්න ආරාධනා කරාට මම ඇත්තටම රැකියාව වශයෙන් නම් වෙනම ෆීල්ඩ් එකේ තමයි ඉන්නේ. මේ විනෝදේශන විදිහට තමයි මියුසික් කරන්නේ. අපේ චමින් දයලා, කිෂාන් අයලා, ගුරුදෙනිලා කටත් එක්ක වෙලා සංගීතයෙන් මේ ඉතින් කරගෙන යනවා ඉතින්. බොහොමත්ම සතුටුයි. කොහොමද මේ කලාවට සම්බන්ධ වෙන්නේ? චමින් දයලාත් එක්ක සම්බන්ධ වීම? චමින් දයලා කියන්නේ චමින් දයලා අපි මේ එක ගමේ මේ කරාපිටියේ පාර මේ ළඟේ තමයි කියන්නේ මම අවුරුදු 3ක් 4ක් විතර තමයි චමින් දයලාත් එක්ක සම්බන්ධ වෙලා. කලින් මම මේ ෆීල්ඩ් එකට ගත්තේ ඇත්තටම අපේ මහින්ද විද්‍යාලයේ සංගීත ගුරුවරයා අපේ බුද්ධික ප්‍රියන්ත මහත්මයා තමයි ෆීල්ඩ් එකට මම ගත්තේ. ඉස්කෝලේ O level කාලේ වගේ ඉස්කෝලේ කලා ආර්ට් එක ප්ලේ කරන් තමයි පර්කෂන් ප්ලේ කරන්නේ. ප්ලේ කරමු කියලා කතා කරලි වෙලා එහෙම තමයි සංගීත ගමන ආරම්භ වුණේ. ඉතින් එහෙම ඉස්සරේ කරගෙන යනවා. ඉතින් බොහොමත්ම සතුටුයි. දියුණුවකින් ලස්සන ගමනක් තියෙන මේ ලස්සන පිරිසක් එක්ක. ඉතින් අනිවාර්යයෙන්ම හැමදේකම ගුරුවරුකම් දෙන පිරිසක් ඉන්නේ. ඉතින් කවදාවත් දියුණුවත් වර්ධනයක් නැහැ. සියලුම දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් යනවා උදේනි ළඟට ආයේ ගීතයක් අහන්න. සැරසීමට ඉන්න කියා කියන්නේ ඔබ නාවේ මාරිද වන්නද සිටුවේ සෙන්දේ අහස වගේ සැරසීමට ඉන්න කියා කියන්නේ ඔබ නාවේ මාරිද වන්නද සිටුවේ දින්නගෙන තෝඩු දිගෙන් එකක් කඩා අහසට විසිකිරුවා මං රේකල අහස බලන ඔබට පෙනේවි හිතන්න එපා තරුයි කියා උපර වෙටේවි සෙන්දේ අහස වගේ සැරසීමට ඉන්න කියා කියන්නේ ඔබ නාවේ මාරිද වන්නද සිටුවේ
ඔබට පිනේවි හිතන්න එපා අඩසඳයයි ඔබ රැවටේවි සෙන්දේ අහස වගේ සැරසීමට ඉන්න කියා කියන්නේ ඔබ නාවේ මාරිද වන්නද සිදුවේ සෙන්දේ අහස වගේ සැරසීමට ඉන්න කියා කියන්නේ ඔබ නාවේ මාරිද වන්නද සිදුවේ උදේට මට අහන්න දෙන්නේ ඇයි ඔබ නාවේ නෑ නෑ අද ආවා මම කියපු ගමන් උදේට එන්න ඕන සමිලා වැඩට එන්න ඕන කියලා. අද වැඩසටහනේ මොකද හිතෙන්නේ? රන් මාම ගැන මේ හරිදේ ටීවී එක ගැන. ස්තුතියි රන් මාමා හරිදේ ටීවී තුලින් මට ආරාධනා කිරීම ගැන. ස්තුතියි මේ සපෝට් එක දුන්න මේ ගෲප් එකට. මේක ගැන තමයි කියන්න තියෙන්නේ. එකම එනවා 30යි ළඟට. මොකද හිතෙන්නේ අද වැඩසටහන ගැන? හරිදේ ටීවී රන් මාම ගැනයි කියන්න තියෙන්නේ. මේ රටේ ඉන්න ආධුනිකයන් හැරි හංවඩු ගව කලාකාරණ ඉදිරියට එන්න මගක් පාදපු හොඳම ආයතනයක් කියලා. බොහොම ස්තුතියි අපි ගැන කතා කරපු දෙයට. හරි බොහොම ස්තුතියි. මට අන්තිම රහතන නිශාන්ත ළඟට යන්න තියෙනවා. නිශාන්ත මොකද කියන්නේ? ඇත්තටම දැන් මම මගේ සංගීත දිවියේ සෑහෙන කාලයක් වෙනවා. නමුත් අපිට මේ වගේ අවස්ථාවක් ඇත්තටම කිසිම අවස්ථාවක් ලැබිලා නැහැ ඇත්තටම. ඉතින් මම හිතනවා හරිදේ ටීවී තුලින් රන්මාම තුලින් ඇත්තටම සැබවින්ම හරි දෙයක් අද සිද්ධ වුණා. ඒ ගැන ඇත්තටම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ අවස්ථාවට සභා සම්බන්ධ කරගත්ත චමින්ද අයියා ලක්මන් අයියටත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ වගේ රටේ අපි වගේ ඇත්තටම දක්ෂතා තියන අය තව මීට වඩා දක්ෂතා තියන අය ඉන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ හරිදේ ටීවී තුලින් ඇත්තටම ඒ හයට අවස්ථාවක් ලැබිලා ඇත්තටම හරිදේ මේ ටීවී තුලින් ඒ හරි දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. හරි. නිශාන්තත් කියනවා හරිදේ හරි විදිහට සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ අපි යනවා උදේනි ළඟට. තා මොකක්ද උදේට කියන්න තියෙනවා? මේ අවස්ථාවේ මතක් කළ යුතුයි මගේ ගුරුතුමිය ගැන නිර්මලා රණතුංග මහත්මිය. ඒටත් මට මේ ගමනෙන්න ලොකු සපෝට් එකක් දුන්නා. ඒවත් මේ අවස්ථාවේ මා ආදරෙන් කරුණාවෙන් මතක් කරනවා. ඉතින් ඇත්තටම Tamanට අත දීපු අය ගුරුවරු මතක් කරන බොහොමත්ම හොඳ දෙයක් හරි දෙයක්. ඉතින් අන්තිම වශයෙන් අපි යනවා දයා මාම ළඟට. ඔව් ඇත්ත වශයෙන්ම මම කලින් ඔබතුමාට කිව්වා මේ මම වැඩසටහන් ගුවන්විදුලි වැඩසටහන් 15 කට ගීත ගායනා කළා. මගේ වයස දැන් අවුරුදු 78යි. මේ වගේ රූපවාහිනී වැඩසටහනකට ගීත ගායන මට ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ආරම්භ දුන්නු මේ රන්මාමා සම ඔබතුමාට මේ අධිපතිතුමාට ඒ වගේම මට මේ අවස්ථාව ආරම්භ දුන්නු ලක්මාල් ගුරුදෙනිය මට දුරකථනයෙන් අමතුවා අද උදේ මාමා ඔයාලට සින්දුවක් කියලා ලෑස්ති වෙන්න ගීතයක් ගන්න මම ඇත්ත වශයෙන්ම දැනගෙන හිටියේ නෑ මම ආයතනයක් දෙයි කියලා ගාල්ලේ මම ඉතාම ආඩම්බර වෙනවා ගාල්ලේ සංගීත කලාකරුවන්ට ඉදිරියට එන්න මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන ඔබතුමාටත් වෙලතාවු මෙහෙම අපේ මට සහයෝග දුන්නු ලක්මාල් ගුරුදෙනිය ඒ වගේම චමින්ද මහත්මයා හැතුළු පාදක මණ්ඩලයට සමෝන්ටම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. හරි බොහොමත් විශ්වවිද්‍යාලයේ මේ කියපු හැම දෙයක් ගැන ඉතින් ගාල්ලෙන් හරි දෙයක් හරියට කරන්න තමයි අපි ඉන්නේ ඔක්කොම කරන්න. තවත් සුළු මොහොතක් තියෙනවා. තවත් එකම ගීතයකට යන ගමන්. ඒක බොහොමත්ම රසවත් හෝරාවක් ගත කරා මේ සියලු දෙනාත් එක්කම. සහභාගී වෙච්ච සියලුම දෙනාටම බොහොමත්ම ස්තුතියි. ඒක නැවතත් මතක් කරන ගමන්. මේක ඉතින් රටට පොඩ්ඩක් කලබලකාරී වාතාවරණයක් තියෙන වෙලාවක් කොරෝනා වෛරස් නිසා. අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම. ඉතින් මේ සියලු දේ වැඩ පවත්වන්න උත්සාහ කරන රජයටත්, ඒ වගේම සියලුම හමුදාවන්ටත්, සෞඛ්‍ය අංශයටත්, සියලුම සමාජ සේවකයන්ටත් බොහොමත් ස්තුතිවන්ත වෙනවා. මේ සියල්ල ඉතා ඉක්මනින් නිරවුල් කළ දෙයක අපි බලාපොරොත්තු වෙනවා. ඉතා ඉක්මනින් මේ සියල්ල හොඳ වෙන්න එකයි අපේ ප්‍රාර්ථනාව. ඉතින් වැඩසටහනේ අවසානම අංගෙට ඇවිත් අවසන් ගීතයට අපි යනවා.
ඔබ හා ආදරින් කඳුලැල් හසරැල් සතුටින් ලැබුවෙම් ඔබ හා ආදරින් මංගුල දෙවී බැඳියාලි ඔබ හා ආදරින් කඳුලැල් හසරැල් සතුටින් ලැබුවෙම් ඔබ හා ආදරින් රටක සිට අමතමි සොඳුරු සැඳෑවේ තනිය මකා ගන්නයි ගී පදවැල්ලිවේ සිතක පැතුම් හද පුරවා සේත සමීරේ මාසිතුවම් මුසුවේවිද මදනල අතරේ මංගුල දෙවී බැඳියාලි ඔබ හා ආදරින් කඳුලැල් අසර සතුටින් ලැබුවෙම් ඔබ හා ආදරින් බොහොමත්ම ලස්සන හෝරාවක් ගත කර අවසන්. තවත් ඉදිරියේ තවත් අයත් එක්ක සම්බන්ධ වෙනවා. තවත් දක්ෂ කලාකාරයෝ එහෙම නැත්නම් සමාජ සේවකයෝ සියලුම දෙනාටම අවස්ථාව දෙනවා. ඉතින් මේ සියලුම දේ සිද්ධ වෙන ගාල ලබදුවේ අබේසිකලි බඩු මාළිගේ ඉහළ මාළේදී දුරකථන අංක 0.11 70 60 631 අපේ කොළඹ දුරකථන සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් දුරකථන අපේ අංකය 077 321 39 60. මේ සියල්ලම සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් හැමෝටම අවස්ථාවක් තියෙනවා. ඕනම කලාවක්, කැටයම් කලාවක් නම් සියල්ලම පුළුවන්. ඉතින් මේ ලස්සන හොරාවේ සමුගෙන යන වෙලාවේ අපි නැවතත් මතක් කරනවා රන්මාමාවිත් හරිදේ ටීවී